අපිට අලුත් කොටසක් ඉගෙන ගන්න තියෙන්නේ ඔක්සි අම්ල හා ඔක්සි ඇනායන වල ව්‍යුහ ගොඩනගන විදිය. මේක ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕන පටලවා ගන්න නැතුව ඔක්සි අම්ල හා ඔක්සි ඇනායන. ඒතර ඇත්තටම මේක ප්‍රධාන කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කරොත් ඉතාම පහසුයි. අපි අර පොස්පරස් රහිත ඔක්සි අම්ල වෙනම ගන්නවා. ඊට පස්සේ පොස්පරස් සහිත ඔක්සි අම්ල වෙනම ගන්නවා. දැන් පොස්පරස් රහිත ඔක්සි අම්ල කියලා කිව්වොත් අපිට ගන්න පුළුවන් සල්ෆියුරික් අම්ලය H2SO4. ඒ වගේම සල්ෆියුරස් අම්ලය කියලා කියන්නේ H2SO3. ඊට පස්සේ නයිට්‍රික් ඇසිඩ් එක තියෙනවා HNO3. ඒ වගේම නයිට්‍රස් ඇසිඩ් එක තියෙනවා HNO2. එතකොට තව ක්ලෝරීන් ගේ තියෙනවා ප්‍රධාන වශයෙන්ම හතරක් තියෙනවා HClO4 HClO3 HClO2 මෙයාගේ HOCl කියලාත් එකක් තියෙනවා. එතකොට Br ගේ I ගේ මේ වගේම තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට Br එක දාලා HBrO4 HBrO3 HBrO2 එහෙම ගන්නත් පුළුවන්. අයඩින් දාලා ගන්නත් පුළුවන්. තව කාබොනික් අම්ලය කියලා තියෙනවා H2CO3. තව එකක් අපිට ගන්න පුළුවන් H3BO3. මෙන්න මේගොල්ලොන්ගේ ව්‍යුහ කොහොමද ගොඩනගන්නේ කියලා පොදු නීතියක් යටතේ අධ්‍යයනය කරගත්තොත් අපිට පහසුයි. ඒකට ඇත්තටම මෙතෙන්දි වෙන්නේ පොස්පරස් තියෙන ඒවා අපි වෙනම ගන්නෙ. ඒවා මම වෙනම කියලා දෙන්නම්. මෙන්න මේ පොස්පරස් රහිත ඔක්සි අම්ල විදිහට මේ ටික ගන්නවා. මේගොල්ලොන්ගේ ව්‍යුහය ගොඩනගනකොට අපි පොදු නීති රාමුවක් යටතේ මේක ගොඩනැගීම සිද්ධ කරනවා. තියෙන හයිඩ්‍රජන් ගාන OH බන්ධන විදිහට නිරූපණය කරනවා. ඒතර හයිඩ්‍රජන් තියෙන්නේ කීයද? ඒක OH බන්ධන විදිහට නිරූපණය කරනවා. ඊට පස්සේ මධ්‍ය පරමාණුවේ සංයුජතාවය ගැන අවධානය යොමු කරලා එයා දෙවෙනි ආවර්තයද තුන්වෙනි ආවර්තයද කියලාත් බලන්න ඕනේ. මොකද තුන්වෙනි ආවර්තය වුණොත් මධ්‍ය පරමාණුව අෂ්ටක ඉක්මවා යන්න පුළුවන්. දෙවෙනි ආවර්තය වුණොත් අෂ්ටක ඉක්මවා යන්න බෑ. ඊළඟට තව ඔක්සිජන් කීයක් ඉතිරිද කියලා බලලා ඒ ඔක්සිජන් ද්විත්ව බන්ධන වලින් අපිට සම්බන්ධ කිරීම සිද්ධ කරන්න පුළුවන්. දෙවෙනි ආවර්ත මූලද්‍රව්‍යයක් වුණොත් අෂ්ටකයේ ඉක්මවන්නේ නැති විදිහට ද්විත්ව බන්ධන වෙනුවට ඇතැම් අවස්ථාවල දායක බන්ධන දාන්න වෙනවා. දැන් නයිට්‍රජන් වගේ මධ්‍ය පරමාණු වෙනකොට එයා දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් හින්දා අෂ්ටකයේ ඉක්මවා යන්න බෑ. එතකොට අපිට දායක බන්ධන නිරූපණය කරන්න සිද්ධ වෙනවා. අපි විවර අඳිනකොට බලමු. එතන ලියා ගන්න ටියුට් එකේ 27 වෙනි පිටුවේ හිස්තැන් තියලා තියෙනවා. ඔක්සි අම්ල හා ඔක්සි ඇනායන වල ව්‍යුහ ලබා ගැනීම හා හැඩ නිර්ණය කියලා. අංක 1 දාලා තියෙනවා මධ්‍ය පරමාණුව ලෙස පොස්පරස් රහිත ඔක්සි අම්ල වල හැඩ. අන්න ඒකට හිස්තැන් කීපයක් තියෙනවා. ඒක ලියා ගන්න වෙනවා. එතන ලියා ගන්න පළවෙනි කරුණ අංක 1 දාලා ලියන්න. අංක 1 මධ්‍ය පරමාණුවට අයත් කාණ්ඩය අණුව එහි අඩංගු සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන ගණන දැන ගැනීම. මධ්‍ය පරමාණුවට අයත් කාණ්ඩය අණුව එහි අඩංගු සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන ගණන දැන ගැනීම. අංක 2 අන්තර්ගත සියලු හයිඩ්‍රජන් පරමාණු පළමුව OH කාණ්ඩ ලෙසින් මධ්‍ය පරමාණුවට සම්බන්ධ කිරීම. අංක 3 ඉතිරිවන ඔක්සිජන් පරමාණු ඇතොත් ඒවා ද්විත්ව බන්ධන මගින් මධ්‍ය පරමාණුවට සම්බන්ධ කිරීම. අංක 4 ඉහත කරුණු අනුව මධ්‍ය පරමාණුව සතු එකසර යුගල් ගණන සොයා ගැනීම. ඉහත කරුණු අනුව මධ්‍ය පරමාණුව සතු එකසර යුගල් ගණන සොයා ගැනීම. වරහන් ඇතුළේ යන්න.
එකසර යුගල් ඇතනම් ඒවා මධ්‍ය පරමාණුව මත සටහන් කළ යුතුය. එකසර යුගල් ඇතනම් ඒවා මධ්‍ය පරමාණුව මත සටහන් කළ යුතුය. වරහන් වහන්න. අවසාන අංකය අංක 5. මධ්‍ය පරමාණුව දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යයක් නම් මධ්‍ය පරමාණුව දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යයක් නම් අෂ්ටකය ඉක්මවා නොයන පරිදි දායක බන්ධන යෙදීමට වග බලාගත යුතුය. හරි. අපි දැන් ওই මූලික නීති යටතේ බලමු ව්‍යුහ ගොඩනගන්න. ඉස්සෙල්ලාම සල්ෆියුරික් අම්ලයේ H2SO4. එතකොට අපි මේකේ මධ්‍ය පරමාණුව තෝරගන්න ඕන. කවදාවත් හයිඩ්‍රජන් මැදට එන්නේ නැහැ. බොහෝ වෙලාවට විද්‍යුත් ඍණතාව අඩු කෙනා එන්නේ. ඒ අනුව අපි සල්ෆර් තෝරගන්නවා මධ්‍ය පරමාණුව කියලා. ඊට පස්සේ මේකේ හයිඩ්‍රජන් දෙකක් තියෙන හින්දා මෙයාට අපි OH බන්ධන දෙකකින් නිරූපණය කරනවා. තියෙන හයිඩ්‍රජන් අපි OH බන්ධන විදිහට නිරූපණය කරන්න කියලා නීතියේ තියෙන්නේ. ඔන්න නිරූපණය කරා. දැන් බලනවා සල්ෆර් කීවෙනි ආවර්තයේද? මෙයා තුන්වෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩේ. එතකොට මෙයාට අෂ්ටක ඉක්මවා යන්න පුළුවන් සංයුතා කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එතකොට ඔක්සිජන් මෙතන 4ක් තියෙනවා. දැන් දෙකක් නිරූපණය වෙලා. තව ඔක්සිජන් දෙකක් නිරූපණය කරන්න ඕනේ. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා සංයුතා කවචේ. තව ද්විත්ව බන්ධන දෙකකින් අපිට ඔක්සිජන් දෙක නිරූපණය කරන්න පුළුවන්. මෙයා අෂ්ටක ඉක්මවා ගියාට ගැටලුවක් නැහැ. තුන්වෙනි ආවර්තයේ හින්දා. එහෙනම් අපිට මෙන්න මේ විදිහට H2SO4 වල ව්‍යුහය ගොඩනගා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනින්ම තමයි සල්ෆේට් කියන අයනය ඇති වෙන්නේ. අපිට සල්ෆේට් අයනය අඳින්න කියලා කිව්වොත් SO4 2- අඳින්න කියලා කිව්වොත් එහෙම නැත්නම් HSO4- අඳින්න කියලා කිව්වොත් බයිසල්ෆේට් එක අඳින්න කියලා කිව්වොත් මෙතන වෙන්නේ මෙන්න මේ ඔක්සිජන්ගේ සහ හයිඩ්‍රජන්ගේ හැදිලා තියෙන මේ සහසංයෝජ බන්ධනයක් නේ තියෙන්නේ. මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමාදෙසට ඇද ගැනීමේ හැකියාව හේවත් විද්‍යුත් ඍණතාවයේ වැඩි ඔක්සිජන් ටික. එතකොට ඒක මේ පැත්තට ඇදිලා ගිහිල්ලා මේ හයිඩ්‍රජන් මෙතන කැඩෙනවා H ධන කියලා. බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික දාලා එයා යන්නේ. ඒතකොට බන්ධනයේ තිබුණු ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් මෙයාට අයිති වෙන හින්දා එයා ඍණ වෙනවා. ඒතකොට H ධන එක ඉවත් වෙනවා මේ ඔක්සිජන් ඍණ වෙනවා. අන්න එතකොට ඒක තමයි HSO4-. ඔන්න HSO4- අඳින්න කිව්වනම් ওই විදිහට තමයි අපි අඳින්න ඕනේ. අපිට සල්ෆේට් අඳින්න කිව්වනම් මෙන්න මේ OH බන්ධනයේ H එක H ධන විදිහට ගැලවෙනවා. බන්ධනයේ තිබුණු ඉලෙක්ට්‍රෝන මෙයාට දීලා. ඒතර මෙයා ඍණ වෙනවා. මෙයා H ධන විදිහට ගැලවෙනවා. අන්න එහෙනම් ඕක තමයි අපිට අඳින්න වෙන්නේ සල්ෆේට් අයනය කියලා. එහෙනම් ඔක්සි අම්ලය වගේම ඒකෙන් ඇති වෙන ඇනයන් අඳ ගන්නත් අපි දැන් අවබෝධ කරගන්න පුළුවන් මෙතනින්. හරි. අපි ඊට පස්සේ බලමු H2SO3. H2SO3 මේකට සල්ෆියුරස් අම්ලය කියලා කියනවා. මේකෙත් එතකොට හයිඩ්‍රජන් කවදාවත් මැදට එන්නේ නැහැ. විද්‍යුත් ඍණතාවය අඩු සල්ෆර් මැදට ගත්තා. හයිඩ්‍රජන් දෙකක් තියෙන හින්දා OH බන්ධන දෙකක් නිරූපණය කරා. OH ඔහොම. තව ඔක්සිජන් එකක් ඕන. ඔක්සිජන් 3න් 2යි නිරූපණය වෙලා තියෙන්නේ. ඉතිරි ඔක්සිජන් එක ද්විත්ව බන්ධනයකින් නිරූපණය කරා. සල්ෆර් වල 6 වෙනි කාණ්ඩෙ හින්දා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. බන්ධන වලට ගිහින් තියෙනවා ඉලෙක්ට්‍රෝන 4ක්. දැන් දෙකක් ඉතිරි. ඒ දෙක මෙහෙම එක සැර යුගලක් විදිහට ඉදිරිපත් කරා. අනතර එක සැර එකයි සිග්මා බන්ධන 3යි. මේකේ හැඩය ගත්තොත් අපිට ගන්නත් පුළුවන්. ඒතකොට පිරිමීඩ හැඩය කියලා. ඒතර මේකෙන් ඇති වෙන්න පුළුවන් HSO3- කියන ඇනයනය. එතකොට එතන වෙන්නේ මෙයා H ධන විදිහට ගැලවෙනවා. මේක O ඍණ වෙනවා. තව මෙයාගෙන් ඇඳින්න පුළුවන් අපිට සල්ෆයිඩ් අයනය SO3 2-. එතකොට මෙතන මෙන්න මේ OH බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙයා අරන් මෙයා ගැලවෙනවා H ධන විදිහට. මේක O ඍණ වෙනවා. ඔන්න ඔය විදිහට අපිට මෙයාගෙන් ඇති වෙන ඔක්සි ඇනයන ඇඳ ගන්නත් පුළුවන්. එහෙනම් H2SO3 අපි ඇඳා. අපි ඊට පස්සේ බලමු HNO2. HNO2 මෙතන හයිඩ්‍රජන් මැදට එන්නේ නැහැ.
එතකොට නයිට්‍රජන් තමයි මැදට එන්නේ. ඔක්සිජන් වලට වඩා නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය අඩුයි. ඒතකොට නයිට්‍රජන් මධ්‍ය පරමාණු විදිහට දාලා තියෙන හයිඩ්‍රජන් ගාන අපි OH බන්ධනයක් විදිහට නිරූපණය කරමු. හරි. දැන් තව තියෙනවා ඔක්සිජන් එකක්. ඒක ද්විත්ව බන්ධනයකින් නිරූපණය කරමු. එතකොට නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩේ යාගේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. පහෙන් මේ බන්ධන වලට 3ක් ගිහින් තියෙනවා. තව ඒතකොට ඉලෙක්ට්‍රෝන 2ක් ඉතිරි. එක සැර යුගලක් විදිහට මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. අන්න එහෙනම් මෙයාගේ කෝණික හැඩයක් තියෙන එක සැර එකයි සිග්මා බන්ධන 2යි ගිහින්. මෙයාගෙන් ඇති වෙන්න පුළුවන් NO2- කියන එක. ඒක ඇති වෙන්නේ මෙන්න මේ OH බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් පැත්තට ඇදලා ගන්නවා H ධන විදිහට ඉවත් කරනවා. අන්න එතකොට NO2- කියන එක ඔය විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. හරි. අපි බලමු ඊට පස්සේ HNO3 නයිට්‍රික් අම්ලය. මේකෙත් මධ්‍ය පරමාණු කියලා නයිට්‍රජන් තෝරාගත්තා. OH බන්ධනයක් නිරූපණය කරා. තව ඔක්සිජන් දෙකක් තියෙන හින්දා ද්විත්ව බන්ධන දෙකක් මෙහෙම දැම්මොත් වැරදි. වරදින්නේ. එතකොට අපි අමතක කරනවා නයිට්‍රජන් දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් කියලා. මෙයාට අෂ්ටකය ඉක්මවන්න බෑ. මෙහෙම බන්ධන පහක් තියාගන්න බෑ. එහෙනම් අපි කල යුත්තේ මේක බන්ධනයක් දායක බන්ධනයක් විදිහට නිරූපණය කරනකොට. කිරීම. දායක බන්ධනයක් විදිහට අපිට මෙහෙම නිරූපණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයා ඉලෙක්ට්‍රෝන යුගල දීපු හින්දා අපිට මෙහෙමත් පුළුවන්. මෙහෙම මෙන්න OH එක මෙන්න ද්විත්ව බන්ධන O එක මෙතන දීපු හින්දා ධන ගනිපු හින්දා ඍණ. ඔන්න ඔහම නිරූපණය කරන්නත් පුළුවන්. ඔය දෙවිදියම නිවැරදි. එතන මෙයාගෙන් ඇති වෙන්න පුළුවන් නයිට්‍රේට් අයනය. NO3-. તો නයිට්‍රේට් අයනය ඇති වෙන්නේ මෙතන ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර විද්‍යුත් ඍණතාවය නිසා හින්දා මෙයා ගැලවෙනවා H ධන කියලා. එතකොට මෙයා මොකද වෙන්නේ? O- වෙනවා. O ඍණ වෙනවා. මේක ගත්තොත් මෙහෙම පෙන්නන්න පුළුවන්. අන්න එන නයිට්‍රේට් අයනය අපිට උම ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. අපි ඊට පස්සේ බලමු HCl වල ඇති වෙන්න පුළුවන් HClO2, HClO3, HClO4, HOCl කීපයක් ඇති වෙන්න පුළුවන්. HOCl, HClO2, HClO3, HClO4. මෙයා විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය විද්‍යුත් ඍණතාවයේ වැඩි කෙනා මැදට එන්නේ හදිසියෙන්. මෙන්න මෙතන එනවා විද්‍යුත් ඍණතාවයේ වැඩි ඔක්සිජන් මැදට එනවා. මේක OH බන්ධනයක් විදිහට නිරූපණය කරන OCl. ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන 6න් 2යි බන්ධන වලට ගිහින් තියෙන්නේ. එකසර දෙකක් කොහොම ඉදිරිපත් කරන්න පුළුවන්. HOCl අඳින්න වෙන මෙහෙම. අනිත් ඒවා අඳිනකොට මධ්‍ය පරමාණුව Cl H එකයි තියෙන්නේ OH බන්ධන එකයි. මෙයාගෙත් OH බන්ධන එකයි. මෙයාගෙත් OH බන්ධන එකයි. මෙයාගේ තව ඔක්සිජන් එකක් තියෙනවා. ඒ ඔක්සිජන් එක ද්විත්ව බන්ධනයෙන් දානවා. එකසර යුගල් දෙකක් ඉතුරු වෙනවා. ඉලෙක්ට්‍රෝන 7ක් Cl ගේ තිබුණා. 7න් 3යි ගියේ. එතකොට තව 4ක් ඉතිරි. මෙයාගේ ඔක්සිජන් තව දෙකක් නිරූපණය කරන්න ඕන. ඒ හින්දා ද්විත්ව බන්ධන දෙකක් දැම්මා. එතකොට Cl ගේ තියෙන ඉලෙක්ට්‍රෝන 7න් 5ක් ගියා මේ බන්ධන වලට එකසර යුගලක් ඉතිරි වෙනවා. HClO4 වල තව ඔක්සිජන් 3ක් නිරූපණය කරන්න ඕන. ද්විත්ව බන්ධන 3කින් මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. Cl තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් හින්දා අෂ්ටකය ඉක්මවා යන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒතර මේගොල්ලොන්ගෙත් අර කලින් වගේ ඇති වෙන්න පුළුවන්. මේක H ධන කියලා ගැලවුණොත් මේක O ඍණ වෙනවා. මේක H ධන කියලා ගැලවුණොත් මේක ClO2-. මේක H ධන කියලා ගැලවුණොත් මේක ClO3-. මේක H ධන කියලා ගැලවුණොත් මේක ClO4-. ඔය විදිහට අපිට මේකෙන් ඇති වෙන ඔක්සිජන් ආයන පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කාබොනික් අම්ලය H2CO3.
H2CO3 H2CO3 වල මධ්‍ය පරමාණු විදිහට කාබන් තෝරගත්තා. H දෙකක් තියෙන හින්දා OH කාණ්ඩ දෙකක් නිරූපණය කරා. තව ඔක්සිජන් තුනෙන් දෙකක් ඇන්නාම තා එකක් ඉතිරි. ඒක දිත්ව බන්ධන O එකක් විදිහට ඉදිරිපත් කරා. කාබන් ඉලෙක්ට්‍රෝන හතරම බන්ධන වලට සම්බන්ධ වෙලා තියෙනවා. හරිනේ? එතකොට මේක එකසර නැතුව සිග්මා බන්ධන තුනක් තලිය ත්‍රිකෝණාකාර විදිහට තමයි නිරූපණය කරන්න වෙන්නේ. මේකෙන් ඇති වෙන්න පුළුවන් බයිකාබනේට් අයන HCO3 මයිනස්. ඒක ඇති වෙන්නේ මෙයා H ධන විදිහට ගැලවෙනවා. මේක O ඍණ වෙනවා. තව ඇති වෙන්න පුළුවන් කාබනේට් අයනය CO3 2 මයිනස්. මෙයා H ධන විදිහට ගැලවෙනවා. මේක O මයිනස් වෙනවා. අන්න එතකොට අපිට ඔය විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. බෝරෝන්ගෙත් ඇති වෙන්න පුළුවන් ඒක ස්ථායි මම්මලක් නෙවෙයි, විතර භාවිතා වෙන එකකුත් නෙවෙයි. H3BO3. බෝරෝන් තුන්වෙනි කාණ්ඩේ එයාගේ සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන 3යි. ඒතර හයිඩ්‍රජන් 3ක් තියෙන හින්දා මෙහෙම OH බන්ධන 3ක් විදිහට අපිට ඔක නිරූපණය කරන්න පුළුවන්. තලිය ත්‍රිකෝණාකාර ව්‍යුහ. හරි. එහෙනම් ફોස්ෆරස් රහිත ඔක්සි අම්ල වල හැඩ ටික හරි. දැන් අපි බලමු ફોස්ෆරස් සහිත ඔක්සි අම්ල වල හැඩ. ફોස්ෆරස් සහිත ඔක්සි අම්ල වල හැඩ. ફોස්ෆරස් මධ්‍ය පරමාණුව වෙන ඔක්සි අම්ල කීපයක් තියෙනවා. H3PO2 කියලා තියෙනවා. H3PO3 කියලා තියෙනවා. H3PO4 කියලා තියෙනවා. දැන් එතන හිස්තනක් තියෙනවනේ අංක 2 දාලා මධ්‍ය පරමාණුව ලෙස ફોස්ෆරස් සහිත ඔක්සි අම්ල වල හැඩ. මේගොල්ලෝගේ ඔක්සි අම්ල වල හැඩ ගන්නකොට අපි වෙනම නීතියක් අනුගමනය කරන්නේ. අර කලින්ගේ වගේ තියෙන ફોස්ෆරස් නැති ඒවා වගේ තියෙන හයිඩ්‍රජන් ගාන OH බන්ධන විදිහට දාන්න බෑ මෙතෙන්දි. මෙතෙන්දි වෙනම නීතියක් තියෙන ඉස්සෙල්ලා ඒ නීතිය අපි ලියාගෙන ඊට අනුකූලව මේක අඳිමු. මෙතෙන්දි මෙහෙමයි කරන්නේ මධ්‍ය පරමාණුව විදිහට ફોස්ෆරස් තෝරගන්නවා. තෝරගෙන ඉස්සර වෙලාම ditth බන්ධන O එකක් දානවා. ditth බන්ධන O එකක් දාලා ඊට පස්සේ බලනවා ඔක්සිජන් කීයක් ඉතුරුද කියලා. අන්නේ ඉතිරි ඔක්සිජන් ගානට තමයි OH බන්ධන දාන්නේ. දැන් මොන අපි අන්දලම නීති ටික ලියමු. මෙන්න මෙහෙම ඉස්සලාම ditth බන්ධන ඔක්සිජන් දානවා. දැම්මා. දැන් බලනවා මෙයාගේ දැන් ditth බන්ධන ඔක්සිජන් එක දැම්මා. තව ඔක්සිජන් කීයක් ඉතුරුද? ඒ ඉස්සලා බැලුවේ තියෙන හයිඩ්‍රජන් ගානටනේ OH බන්ධන දැම්මේ. එහෙම නෙමෙයි මෙතෙන්දි. ditth බන්ධන O එකක් දාලා බලනවා තව ඔක්සිජන් කීයක් තියෙනවද? තව ඔක්සිජන් එකක් ඉතිරි. අන්න ඉතිරි ඔක්සිජන් එක ඉදිරිපත් කරනවා OH බන්ධනයක් විදිහට. දැන් බලනවා තව හයිඩ්‍රජන් කීයක් ඕනද? හයිඩ්‍රජන් 3න් එකයි නිරූපණය වෙන්නේ. තව දෙකක් ඕන. ඒ දෙක දානවා pH බන්ධන විදිහට. කලින් නම් හයිඩ්‍රජන් තිබුණේ OH බන්ධන විදිහට විතරයි. මෙතෙන්දිත් මේ pH බන්ධන විදිහට හයිඩ්‍රජන් තියෙනවා. දැන් මෙතන බලන්න. මෙතන ඔක්සිජන් 3න් එකක් ඇන්දා. තව ඔක්සිජන් දෙකක් ඉතිරි. ඒ දෙක දානවා අපි OH බන්ධන විදිහට. දැන් හයිඩ්‍රජන් 3න් දෙකක් ඇඳලා තියෙනවා. තව හයිඩ්‍රජන් එකක් තියෙනවා. ඒක දානවා pH බන්ධනයක් විදිහට. ફોස්ෆරස්ගේ සංයුත පස්වෙනි කාණ්ඩයේ අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5යි. තුන්වෙනි ආවර්තයේ හින්දා අෂ්ටකයේ ඉක්මවා යන්න පුළුවන් ගැටලුවක් නැතුව. මෙතන ඔක්සිජන් එකක් ඇඳාම තව ඔක්සිජන් 3ක් ඉතිරි. ඒ 3 නිරූපණය කරන්න පුළුවන් OH බන්ධන 3ක් විදිහට. හයිඩ්‍රජන් 3ක් තියෙන හින්දා ගැටලුවක් නැහැ. ඔන්න ඔය විදිහට නිරූපණය කරන්න පුළුවන්. මෙතන ඇතිවෙන අයන අපි බලමු. ඉස්සලා එතන හිස්තැනේ ලියාගමු. අංක 2 යටතේ හිස්තැනේ නීති ටික ලියා ගන්න. ફોස්ෆරස් සහිත ඔක්සි අම්ල වල හැඩ නිර්ණය කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටික ලියා ගන්න. අංක 1 මෙහිදී අනිවාර්යෙන්ම මධ්‍ය පරමාණුව වනුයේ ફોස්ෆරස්ය. මෙහිදී අනිවාර්යෙන්ම මධ්‍ය පරමාණුව වනුයේ ફોස්ෆරස්ය. තවද මධ්‍ය ફોස්ෆරස්ට මෙන්න P දාලා ditth බන්ධන O. P දාලා ditth බන්ධන O. කාණ්ඩයක් අනිවාර්යෙන්ම පවතී. තවද මධ්‍ය ફોස්ෆරස්ට P ditth බන්ධන O කාණ්ඩයක් අනිවාර්යෙන්ම පවතී. අංක 2 ඉතිරි ඔක්සිජන්
මධ්‍ය පරමාණුවට OH කාණ්ඩ වලින් සම්බන්ධ කළ යුතුය. OH කාණ්ඩ වලින් සම්බන්ධ කළ යුතුය. ඉතිරි ඔක්සිජන් මධ්‍ය පරමාණුවට OH කාණ්ඩ වලින් සම්බන්ධ කළ යුතුය. ඒකටම ලියන්න තවදුරටත් H ඇතොත් ඒවා තනි බන්ධන වලින් මධ්‍ය පරමාණුවට ඍජුව සම්බන්ධ කරයි. තවදුරටත් හයිඩ්‍රජන් ඇතොත් ඒවා තනි බන්ධන වලින් මධ්‍ය පරමාණුවට ඍජුව සම්බන්ධ කරයි. හරි. එතකොට අපි ව්‍යුහ ටික ගොඩ නැගුවා. මෙතන එක දෙයයි තව බලන්න තියෙන්නේ. මේගොල්ලෝගේ කොහොමද ඔක්සි ඇනායන හැදෙන්නේ කියලා. මෙතන මෙන්න මේ OH බන්ධනය කැඩුනොත් මේක O- කියලා එනවා. එතකොට අපිට ඕක ඉදිරිපත් කරන්න පුළුවන් H2PO2- කියලා. H2PO2-. ඒ වගේම මෙතන OH බන්ධන දෙකක් තියෙනවානේ. එතකොට මේ දෙකෙන්ම කැඩිලා මේ දෙක ඍණ විදියට ආවොත් අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන් HPO3-. ඒකේ ව්‍යුහය කිව්වොත් ඔන්න ඕක. මෙතන OH බන්ධන තුනම කැඩිලා ඔක්සිජන් තුනටම ඍණ ආරෝපණ එනවා. විද්‍යුත් ඍණතාවය ඔක්සිජන්ගේ වැඩි හින්දා. ඒතර ඕක තමයි අපි ඉදිරිපත් කරන්නේ ෆොස්ෆේට් අයනය PO4-3- කියලා. PO4-3- කියලා ඉදිරිපත් කරන්නේ ඕක. දැන් එහෙනම් ඔයාලට පැහැදිලි ඇති ඕනම ඔක්සි ආම්ලයක ව්‍යුහය අඳින හැටි සහ ඒවායින් ඇතිවන ඔක්සි ඇනායනවල ව්‍යුහය ගොඩනගන හැටි. හරි සුදේ. විනාඩි 20. ඔව් අපිට තියෙන්නේ මුහුම්කරණය සම්බන්ධව ඉගෙන ගන්න ටියුට් එකේ 27 වෙනි පිටුවේ තියෙනවා මුහුම්කරණය සහ සහසංයුජ බන්ධන කියලා. අපි පළමුවෙන්ම මුහුම්කරණය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා බලමු. මෙතෙන්දී පළමුවෙන් කාබන් වල මුහුම්කරණය තමයි අපි කතා කරන්නේ. කාබන් වල මුහුම්කරණ අවස්ථා කිහිපයක් තියෙනවා. කාබන් ඒක බන්ධන හැදෙනකොට, කාබන් ද්විත්ව බන්ධන හැදෙනකොට, කාබන් ත්‍රිත්ව බන්ධන හැදෙනකොට මුහුම්කරණය කොහොමද තියෙන්නේ කියලා අපි බලමු. ඉස්සර වෙලාම තේරුම් ගමු මුහුම්කරණය කියන්නේ මොකක්ද කියන එක. මම මේක පැහැදිලි කරන්න යොදා ගන්නවා CH4 කියන අණුව. CH4 කියලා කියන්නේ මීතේන් කියන අණුව. එතකොට මේ අණුව බැලුවහම මේකේ CH බන්ධන හතරක් විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන් මෙහෙම. මේක චතුස්තලීය සමමිතික අණුවක්. මේක හැදිලා තියෙන්නේ කාබන්ගෙන් සහ පරමාණු ක්‍රමාංකය 6යි කාබන්ගෙන්. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් 1s2 2s2 2p2 කියලා තියෙන්නේ. හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 1යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ks1 කියලා තියෙනවා. දැන් හැම වෙලාවෙම පළවෙනි ශක්ති මට්ටමට වඩා දෙවෙනි ශක්ති මට්ටමේ ශක්තිය වැඩි. 1s ට වඩා 2s ගේ වැඩි, 2s ට වඩා 2p ගේ ශක්තිය වැඩි. මොකද අපි දන්නවා ශක්තිය ආරෝහණය වෙනවා ඉස්සරහට ඒ පිළිවෙලට තමයි අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට ඉලෙක්ට්‍රෝන පුරවන්නේ අවුබාහු ගොඩනැංවීමේ මූලධර්මය අනුව. දැන් අපි මෙහෙම y අක්ෂයට ශක්තිය අරගෙන නිරූපණය කරොත් මේ ශක්ති මට්ටම් සහ උපශක්ති මට්ටම් කාබන් වල මේ y කියන අක්ෂයට ගන්න මම ශක්තිය. එතකොට මේ කාබන්ගේ පළවෙනි ශක්ති මට්ටමේ තියෙන 1s2 කියන ඉලෙක්ට්‍රෝන දෙක මෙහෙම තියෙනවා නම් 1s2 මෙයාගේ 2s2 ඊට වඩා ශක්තිය වැඩි අවස්ථාවක තියෙනවා. 2s2 මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. අපි දන්නවා p කාක්ෂික වල ශක්තිය සමමිතික ඩම්බෙල්ලාකාරයි. සමමිතික ඩම්බෙල්ලාකාර හැඩති p කාක්ෂික තුනක අපිට නිරූපණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකක්. එතකොට මෙයාගේ මෙහෙම සමමිතික ඩම්බෙල්ලාකාර හැඩති p කාක්ෂික තුනක් තියෙනවා. තුනෙන් දෙකක ඉලෙක්ට්‍රෝන දෙකක් කොහොම පිරීලා තියෙනවා. මේක කාබන්ගේ භූමි අවස්ථාව හෙවත් භෞමික අවස්ථාව. මේක කාබන්ගේ භෞමික අවස්ථාව. මේකට
භූමි අවස්ථාව කියලා කියනවා. කාබන්ගේ භූමි අවස්ථාව කියලා කියනවා. එතකොට අපි ගත්තොත් අපි මේ පරමාණු උත්තේජනය කරොත් ශක්තිය දීලා උත්තේජනය කරොත් මේක වෙනසක් වෙනවා. වෙනස් වෙන්නේ මේ 1s2 ඒ විදිහටම තියෙනවා. මේක 1s2 විදිහට තියෙනවා. මෙන්න මේ 2s2 මට්ටම සහ 2p මට්ටම් වල තිබුණු ඉලෙක්ට්‍රෝන වල වෙනස් වීමක් වෙනවා. දැන් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් ගැලවිලා මෙතෙන්ට යනවා. ඒතර උත්තේජිත අවස්ථාවේ කාබන්ගේ S1 කියලා තමයි දෙවෙනි එකේ තියෙන්නේ. 2s1 සමමිතික ඩම්බෙල් ආකාර හැඩති පීකාක්ෂික තුනේ ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙනවා. දැන් මෙයාට වියුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. මෙයාගේ සංයුජතා කවචයේ අවසාන ශක්ති මට්ටමේ තනි ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික 4ක් තියෙනවා. ඒ හින්දා ඔය 4න් හයිඩ්‍රජන් වල මේ 1s1 කියන ඉලෙක්ට්‍රෝනය හයිඩ්‍රජන් මෙහෙම තනි ඉලෙක්ට්‍රෝනයක් විදිහට තියෙනවා. එතකොට අන්නේ හයිඩ්‍රජන්ගේ තනි ඉලෙක්ට්‍රෝනය සහිත කාක්ෂිකයයි මේ කාක්ෂික 4 වෙන වෙනම මේ විදිහට CH බන්ධන 4ක් හැදෙනවා කියලා අපි හිතුවොත් මේ බන්ධන 4 ශක්තිය ගත්තොත් මේ බන්ධන 4 ශක්තිය මොකද වෙන්න ඕන මේ හයිඩ්‍රජන් වල S1යි මෙන්න මේ 2s1 නෙන් හැදිච්ච එකේ ශක්තිය අඩු වෙන්න ඕන. මේ P වලින් හැදිච්ච කාක්ෂික තුනෙන් ශක්තිය වැඩි වෙන්න ඕන. මොකද S වලට වඩා P වල ශක්තිය වැඩි හින්දා. හැබැයි අපි පරීක්ෂණාත්මකව මේ බන්ධන 4 ශක්තිය බැලුවහම මේගොල්ලෝගේ ශක්තිය සමානයි. එහෙනම් අපිට හිතා ගන්න වෙනවා මේගොල්ලෝ මෙහෙම වියුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් විදිහට තිබිලා කෙලින්ම බන්ධන හදන්න යන්නේ නැතුව මේ S හා P අතරමැදි අවස්ථාවකටපත් වෙනවා කියලා ශක්තිය. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකටපත් වෙනවා කියලා ඇත්තටම හොයාගෙන තියෙනවා. මේ S1යි P3යි එකතු වෙනවා. දැන් මෙහෙම තිබුණේ S වල 1යි සමමිතික ඩම්බෙල් ආකාර හැඩති පීකාක්ෂික තුනේ ඉලෙක්ට්‍රෝන 3යි. කොහොමනේ තිබුණේ? එතකොට මේ හතරම එකතු වෙනවා. මේ හතරම එකතු වෙලා හැදෙනවා. සමාන ශක්තිය තියෙන තනි ඉලෙක්ට්‍රෝනය සහිත කාක්ෂික 4ක්. ඒවා අසමමිතික ඩම්බෙල් ආකාරයි. මෙන්න මෙහෙම අපිට නිරූපණය කරන්න පුළුවන්. S1යි P3යි එකතු වෙලා ඒ දෙක අතරමැදි ශක්තියක තියෙන අසමමිතික ඩම්බෙල් ආකාර හැඩති මුහුම් කාක්ෂික 4ක් හැදුණා. මේ මුහුම් කාක්ෂික වලට අපි කියනවා sp3 මුහුම් කාක්ෂික කියලා. sp3 මුහුම් කාක්ෂික. එතකොට මෙන්න මේ sp3 මුහුම් කාක්ෂික වලින් හැදෙනකොට CH බන්ධන මේ බන්ධන 4ෙම ශක්තිය සමානයි කියන එකත් එක්ක එකඟ වෙනවා. මොකද මේ 4 දෙනාගේම ශක්තිය සමාන හින්දා. අනිත් එක මේ 4 දෙනාගේම වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙන හින්දා බන්ධන 4ක් හදන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවලට තමයි අපි sp3 මුහුම්කරණය කියලා කියන්නේ. එතකොට sp3 මුහුම්කරණයේදී අපිට පේනවා 125යි s ගුණය තියෙන්නේ. sp3 නේ 4න් 1යි s තියෙන්නේ 125ක් මේකේ s ගුණය තියෙනවා. p ගුණය ගත්තොත් 4න් 3ක්. ඒ කියන්නේ 175ක් මේකේ p ගුණය තියෙනවා. හරි. ඒතර ටියුට් එකෙත් මේක විස්තරාත්මකව සඳහන් කරලා තියෙනවා. අපි මෙතනින් මේක තවදුරටත් අවබෝධ කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු මෙයාගේ කාබන්ගේ sp2 මුහුම්කරණය සිද්ධ වෙන අවස්ථාව. එතෙන්දි වෙන්නේ ඊට වඩා වෙනස් විදිහේ දෙයක්. සමහර අවස්ථාවල කාබන් ද්විත්ව බන්ධන හැදෙනවා. කාබන් ද්විත්ව බන්ධන හැදෙන අවස්ථා තියෙනවා. මේ අපි ගත්තොත් එතීන් කියන අණුව මේක මෙහෙම කාබන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. CH ඔහොම බන්ධන දෙකක් තියෙනවා. මේ අවස්ථාවේදී වෙන්නේ අර මුහුම්කරණය වෙනකොට දැන් මෙන්න මේ අවස්ථාව කාබන්ගේ උත්තේජිත අවස්ථාව. නැත්නම් සකඳුරු අවස්ථාව කියලා කියනවා. ශක්ති සැපීම දින උත්තේජනය කරපු අවස්ථාව. උත්තේජිත අවස්ථාව. මේ අවස්ථාවේදී වෙන්නේ මෙයාගේ මේ S1 කියන කාක්ෂිකයයි 2s1 කියන එකයි සමමිතික ඩම්බෙල් ආකාර හැඩති
p කාක්ෂික තුනෙන් එකතු වෙන්නේ කාක්ෂික දෙකයි. මෙතනින් දෙකයි. මෙයත් එක්ක එකතු වෙන්නේ අන්න එහෙම දෙකයි. එකතු වුණාම හැම වෙලේම එකතු වෙන ගානට සමානව මුහුම් කාක්ෂික හැදෙනවා. එතකොට S1යි P2යි එකතු වුණාම හැදෙන්නේ මෙහෙම මුහුම් කාක්ෂික තුනක්. ඒ මුහුම් කාක්ෂික තුනට අපි කියනවා sp2 මුහුම් කාක්ෂික කියලා. sp2 මුහුම් කාක්ෂික. ඒ වගේම මේ sp2 මුහුම් කාක්ෂික වගේම මෙතන නුමුහුම් p කාක්ෂිකයක් ඉතුරු වෙනවා. මේ නුමුහුම් p කාක්ෂිකය මේ මට්ටමේම තියෙනවා. මෙන්න මෙයා කියලා හිතන්න. මෙයා මේ මට්ටමේම තියෙනවා. අර මුහුම් කාක්ෂික මොකද වෙන්නේ? මේ අතරමැදි අවස්ථාවකට එනවා. එතකොට මීට වඩා ශක්තිය අඩුවෙන් තමයි අසමමිතික ඩම්බෙල්ලාකාර sp2 මුහුම් කාක්ෂික තුන තියෙන්නේ. එයාට වඩා ශක්තිය වැඩි අවස්ථාවේ තමයි එයාගේ සමමිතික ඩම්බෙල්ලාකාර p කාක්ෂිකයේ මුහුම් කරණයට ලක් නොවි තියෙන්නේ. එතකොට මෙතනින් බන්ධන හැදෙන විදිහ අපි බැලුවොත් මෙන්න මේ නොමුහුම් p කාක්ෂිකය සම්බන්ධ වෙනවා මෙයාගේ ෆයි බන්ධනයට. මේ එක බන්ධනයක් ෆයි බන්ධනයක් එක බන්ධනයක් සිග්මා. මෙතන එක බන්ධනයක් ෆයි එක බන්ධනයක් සිග්මා ද්විත්ව බන්ධනය. ද්විත්ව බන්ධනය. එතකොට ওই ද්විත්ව බන්ධනය හැදෙන්නේ මේ කාබන්ගේ එක මුහුම් කාක්ෂිකයක් අනිත් කාබන්ගේ මුහුම් කාක්ෂිකයක රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය හැදෙනවා. මේ කාබන්ගේ නුමුහුම් p කාක්ෂිකය මේ කාබන්ගේ නුමුහුම් p කාක්ෂිකයක පාර්ශ්වික අතිච්ඡාදනයෙන් හැදෙනවා ෆයි බන්ධනය. ඕනනම් ඒක අපිට නිරූපණය කරන්න පුළුවන් මෙහෙම. දැන් මෙතන කාබන් දෙකක් තියෙනවා. මේ කාබන්ගේ තියෙනවා මෙහෙම මුහුම් කාක්ෂික 3යි නුමුහුම් p කාක්ෂික 1යි. මෙන්න ඒ කාබන්ගේ එක මුහුම් කාක්ෂිකයක් කාබන්ගේ එක මුහුම් කාක්ෂිකයක් අපි මේ හරියෙන් අඳමු. මෙන්න කාබන්ගේ එක මුහුම් කාක්ෂිකයක් හයිඩ්‍රජන් වල S කාක්ෂිකයක අතිච්ඡාදනයෙන් සෑදුණු සිග්මා බන්ධනය. මේ බන්ධනය මං ඇන්දේ. මෙන්න කාබන්ගේ අනිත් මුහුම් කාක්ෂිකයක් තව හයිඩ්‍රජන්ගේ S කාක්ෂිකයක රේඛීය අතිච්ඡාදනයෙන් සෑදුණු සිග්මා බන්ධනය. ඔය බන්ධනය මං ඇන්දේ. දැන් අඳිනවා මම මේ සිග්මා බන්ධනය. ඒතර මේ කාබන්ගේ මුහුම් කාක්ෂිකය අනිත් කාබන්ගේ මුහුම් කාක්ෂිකයක රේඛීය අතිච්ඡාදනයෙන් සෑදුණු සිග්මා බන්ධනය. එතකොට මේ කාබන්ගේ තව තියෙනවා මුහුම් කාක්ෂික දෙකක්. මෙන්න එක මුහුම් කාක්ෂිකයක් හයිඩ්‍රජන් වල S කාක්ෂිකයක රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය හැදුනා. මෙන්න අනිත් මුහුම් කාක්ෂිකය හයිඩ්‍රජන් වල S කාක්ෂිකයක රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය හැදුනා. දැන් ඔය කාබන් දෙකේම තියෙනවා ඔය මුහුම් කාක්ෂික වලට ලම්බකව නුමුහුම් p කාක්ෂික. මුහුම් කාක්ෂික වලට ලම්බකව තියෙනවා නුමුහුම් p කාක්ෂික. මෙන්න එක p කාක්ෂිකයක් මෙන්න තව p කාක්ෂිකයක්. අනේ දෙක පැත්තෙන් අතිච්ඡාදනය වෙනවා පාර්ශ්වික අතිච්ඡාදනය වෙලා තමයි මෙන්න මේ ෆයි බන්ධනය හැදෙන්නේ. එතකොට ඔන්න ඔය අවස්ථාවේ අපි කියනවා මුහුම් කරණයට sp2 මුහුම් කරණය කියලා. මේ sp2 මුහුම් කරණයේදී බලන්න 3න් 1යි s. ඒ කියන්නේ 133.3ක් වගේ s ගුණය තියෙනවා. p ගුණය ගත්තොත් 66.6ක් වගේ තියෙනවා. 3න් 2ක් තියෙන හින්දා. එහෙනම් දැන් අපි sp මුහුම් කරණය දන්නවා කාබන්ගේ ඒක බන්ධන තියෙන අවස්ථාවල තියෙන්නේ කාබන් වගේම කාබන් හයිඩ්‍රජන් ඒක බන්ධන තියෙනකොට sp3 මුහුම් කරණය. ඒ වගේම කාබන් ද්විත්ව බන්ධන තියෙන අවස්ථාවල sp2 මුහුම් කරණය. අපි බලමු කාබන් ත්‍රිත්ව බන්ධන තියෙන අවස්ථාවක්. කාබන් ත්‍රිත්ව බන්ධන තියෙන අවස්ථාවක්. මේ තියෙන්නේ කාබන් ත්‍රිත්ව බන්ධන තියෙන අවස්ථාවක්. මේ අවස්ථාවේ වෙන්නේ මේ හයිඩ්‍රජන්ගේ S1යි මෙයාගේ P3නුයි මුහුම් කරණයට ලක් වෙන්නේ කාක්ෂික දෙකයි. දැන් ඔහොම තිබුණානේ S වල 1යි P වල 3යි. මෙතනින් මුහුම් කරණයට ලක් වෙන්නේ S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක් පමණයි.
මේ දෙක එකතු වෙලා හැදෙනවා අසමමිතික ඩම්බෙල්ලාකාර මීට අතරමැදි ශක්තියක තියෙන SP මුහුම්කාක්ෂික දෙකක්. මෙන්න මේ වගේ SP මුහුම්කාක්ෂික දෙකක්. එතකොට මේකට අපි කියනවා SP මුහුම්කරණය. SP මුහුම්කරණය. SP මුහුම්කාක්ෂික කියලා මේවා හඳුන්වන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේ හොඳින් බලන්න මෙතන තිබුණු S1යි P3නුයි S1යි P1යි විතරයි එකතු වුනේ. SP මුහුම්කාක්ෂික දෙකක් හැදුනේ. එකතු වෙන කාක්ෂික ප්‍රමාණයට තමයි කාක්ෂික හැදෙන්නේ. එතකොට නොමුහුම් P කාක්ෂික දෙකක් ඉතිරි වෙනවා. එතකොට ඒක මේ මට්ටමේම තියෙනවා මේ විදිහට නොමුහුම් P කාක්ෂික දෙකක් විදිහට. දැන් මෙතන බන්ධන හැදෙනකොට හැදෙන්නේ මෙන්න මේ බන්ධනය මම නිරූපණය කරනවා ඉස්සර වෙලාම CH බන්ධනය බලන්න. මේ කාබන්ගේ sp3 මුහුම් sp මුහුම් කාක්ෂිකයයි හයිඩ්‍රජන්ගේ 1s කාක්ෂිකයයි රේඛීය අතිච්ඡාදනයෙන් සෑදුණු සිග්මා බන්ධනය. මෙන්න මේ බන්ධනය. මේ ත්‍රිත්ව බන්ධනයෙන් එක බන්ධනයයි සිග්මා. ඒ බන්ධනය හැදෙන්නේ මේ කාබන්ගේ sp මුහුම් කාක්ෂිකය මේ කාබන්ගේ sp මුහුම් කාක්ෂිකයක රේඛීය අතිච්ඡාදනය. තව CH බන්ධනය හැදෙන්නේ මේ කාබන්ගේ sp මුහුම් කාක්ෂිකය හයිඩ්‍රජන් වල S කාක්ෂිකයක රේඛීය අතිච්ඡාදනය. දැන් මේ කාබන්ගෙත් තියෙනවා නොමුහුම් P කාක්ෂික දෙකක්. මේ කාබන්ගෙත් තියෙනවා නොමුහුම් P කාක්ෂික දෙකක්. නොමුහුම් P කාක්ෂික තියෙන එකිනෙකට ලම්බකව සහ මුහුම් කාක්ෂික වලට ලම්බකව. මෙහෙම දැන් මේක තලයක මුහුම් කාක්ෂික තියෙනවා නම් මේ තලයේ ඒකට ලම්බකව තියෙනවා ඒ දෙකටම ලම්බකව මෙහෙම තව P කාක්ෂිකයක් තියෙනවා. හැම එකක්ම එකිනෙකට ලම්බකව තියෙනවා. ඒතර අපි ඔය ද්විමාන තලයේ කොහොම අඳිනවා ඒක. ඒතර මේකට ලම්බකව තව තියෙනවා මෙහෙම P කාක්ෂිකයක්. මෙයාගෙත් තියෙනවා P කාක්ෂිකයක්. එතකොට ෆයි බන්ධන හැදෙනකොට මේ P කාක්ෂිකය මේ P කාක්ෂිකයක පාර්ශ්වික අතිච්ඡාදනයෙන් ඔන්න ෆයි බන්ධනයක් හැදෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොළ පාටින් දක්වපු P කාක්ෂිකය ඒ කොළ පාටින් දක්වපු අනිත් එක්කෙනාගේ P කාක්ෂිකයත් එක්ක පාර්ශ්වික අතිච්ඡාදනයෙන් ෆයි බන්ධනය හැදෙනවා. අන්න එතකොට අපිට ඔය බන්ධන නිරූපණය කරන්න පුළුවන් ඔය විදිහට. දැන් මේ sp මුහුම් කාක්ෂික වල S ගුණය ගත්තොත් 50ක් තියෙනවා. P ගුණය ගත්තොත් 50ක් තියෙනවා. දැන් අපිට සමහර ප්‍රශ්නවලදී මේ බන්ධන විස්තර කරන්න කියලා එනවා. කාබන් වලට අංක දීලා දැන් මෙහෙම කිව්වොත් මේ කාබන්ට අපි දීලා තිබුණොත් අංක 1 මේ කාබන්ට දීලා තිබුණොත් අංක 2 දීලා ඔයගොල්ලන්ට කිව්වොත් මෙන්න මේ බන්ධනය විස්තර කරන්න. කොහොමද අපි විස්තර කරන්නේ? අංක 1 කාබන්හි sp මුහුම් කාක්ෂිකය හා හයිඩ්‍රජන්හි 1s කාක්ෂිකය රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධනය. ඊට පස්සේ මෙන්න මේ මැද බන්ධනය නිරූපණය කරන්න කිව්වොත් අංක 1 කාබන්හි sp මුහුම් කාක්ෂිකය හා අංක 2 කාබන්හි sp මුහුම් කාක්ෂිකය රේඛීය අතිච්ඡාදනයෙන් සෑදුණු සිග්මා බන්ධනය. මේ බන්ධන තුනෙන් එකක්. ඒතර බන්ධන තුනෙන් අනිත් ඒ දෙකක් පැහැදිලි කරන්න පුළුවන්. අංක 1 කාබන්හි නොමුහුම් P කාක්ෂිකය හා අංක 2 කාබන්හි නොමුහුම් P කාක්ෂිකය පාර්ශ්වික අතිච්ඡාදනයෙන් සෑදුණු ෆයි බන්ධනය. ඒ වගේ අවස්ථා දෙකක් තියෙනවා. මේ බන්ධනය පැහැදිලි කරන්න කිව්වොත් අංක 2 කාබන්හි sp මුහුම් කාක්ෂිකය හා හයිඩ්‍රජන්හි S කාක්ෂිකය රේඛීය අතිච්ඡාදනයෙන් සෑදුණු සිග්මා බන්ධනය. එහෙනම් දැන් මුහුම්කරණය කාබන් ආශ්‍රිතව අපිට sp3 sp2 sp කියන එක පැහැදිලි. අපි ඊට පස්සේ බලමු අකාබනික අණු කිහිපයක මුහුම්කරණය කොහොමද අපි හොයාගන්නේ කියලා. හරිද? අපි බලමු තවත් අකාබනික අණු කිහිපයක මුහුම්කරණය කොහොමද කියලා. උදාහරණ විදිහට ජල අණුව. ජලය කියලා කියන්නේ H2O. මෙතෙන්දී මේක හැදලා තියෙන හයිඩ්‍රජන් වලින්. එතකොට හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 1යි. හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංක 1යි. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s1. ඔක්සිජන්ගේ පරමාණු ක්‍රමාංකය 8යි. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p4.
2p4. මේ S සහ P වල ඉලෙක්ට්‍රෝන පිරෙන විදිහ ගත්තොත් S කියන්නේ ගෝලාකාර හැඩති කාක්ෂිකයක්. මේකේ මෙහෙම දක්ෂිණාවර්ත භ්‍රමණය දක්වන ඉලෙක්ට්‍රෝනයයි වාමාවර්ත භ්‍රමණය දක්වන ඉලෙක්ට්‍රෝනයයි විදිහට ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඊට පස්සේ P කියන්නේ සමමිතික ඩම්බෙල්ලාකාර හැඩති P කාක්ෂික තුනක්. මේ P කාක්ෂික තුනේ හුන්ස් නීතිය අනුව ඉලෙක්ට්‍රෝන 4 පිරෙන්නේ 1යි 2යි 3යි 4යි. ඔය විදිහට. එතකොට මෙතෙන්දී මුහුම් කරන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන S කාක්ෂිකය සහ මේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන P කාක්ෂිකයයි තනි ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙන P කාක්ෂික තුනයි සියල්ලම එකතු වෙලා. එතකොට මෙතන අපිට දක්වන්න පුළුවන් හැදෙනවා මේගොල්ලෝ එකතු වෙලා මුහුම් කාක්ෂික 4ක්. දැන් මේ මුහුම් කාක්ෂික වලත් ශක්තිය මේ 2s වලට වඩා වැඩි 2p වලට වඩා අඩුයි. ඒ දෙක අතරමැද ශක්තිය අවස්ථාවක් තියෙනවා. එතකොට මෙයාගේ හැදෙනවා මෙහෙම මුහුම් කාක්ෂික 4ක්. අසමමිතික ඩම්බෙල්ලාකාර හැඩති sp3 මුහුම් කාක්ෂික 4ක් හැදෙනවා. මේකෙන් දෙකක ඉලෙක්ට්‍රෝන දෙක බැගින් තියෙනවා. මොකද මෙයාගේ දෙකක් තිබුණා මෙයාගේ දෙකක් තිබුණා තනි ඉලෙක්ට්‍රෝනය සහිතව තිබුණේ 2යි. ඒත් තනි ඉලෙක්ට්‍රෝනය සහිතව තියෙනවා මේ වගේ මුහුම් කාක්ෂික දෙකක්. එතකොට මෙතන sp3 මුහුම් කාක්ෂික 4 තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. ඒකට ජල අණු අපි අඳින්නේ මෙහෙම O එකක් H එකසර යුගල දෙකයි. ඒතර මෙතෙන්දී ඔක හැදිලා තියෙන්නේ මේ බන්ධන දෙක හැදෙන්න සම්බන්ධ වෙන්නේ මෙන්න මෙයාගේ තනි ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙන මුහුම් කාක්ෂික දෙක. හයිඩ්‍රජන් වල තියෙන්නේ එක S එක කියන ඉලෙක්ට්‍රෝනය මේ විදිහටනේ. ඒතර අපිට නිරූපණය කරන්න පුළුවන් H2O වල මෙන්න ඔක්සිජන්ගේ එක මුහුම් කාක්ෂිකයක් මෙන්න හයිඩ්‍රජන්ගේ S කාක්ෂිකයත් එක්ක රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධනය මේ බන්ධනය. ඒ වගේම මේ බන්ධනය නිරූපණය කරන්න පුළුවන් තවත් මෙයාගේ තනි ඉලෙක්ට්‍රෝනය සහිත මුහුම් කාක්ෂිකය හයිඩ්‍රජන් වල S කාක්ෂිකය එක්ක රේඛීය අතිච්ඡාදනය. දැන් මෙයාගේ තියෙන මෙන්න මේ එකසර යුගල් දෙක විදිහට පෙන්වන්න පුළුවන් මෙන්න මේ මුහුම් කාක්ෂික දෙකේ ඉලෙක්ට්‍රෝන යුගල බැගින් තියෙනවා. ඒවා එකසර යුගල් විදිහට නිරූපණය කරලා තියෙනවා. හරි නේද? හරි. අපි බලමු දැන් ඇමෝනියා අණුවේ කොහොමද තියෙන්නේ කියලා. ඇමෝනියා කියන අණුව ඇමෝනියා කියලා කියන්නේ NH3. ඒකට ඒකේ හයිඩ්‍රජන් තියෙනවා. යාගේ කේස් එක කියලා ඉලෙක්ට්‍රෝනය තියෙනවා. නයිට්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 7යි. නයිට්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 7යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p3. 2p3. එතකොට මෙයාගේ S වල ඔය විදිහටම ඉලෙක්ට්‍රෝන තියෙනවා දෙකක්. ඉලෙක්ට්‍රෝන යුගලක්. P කාක්ෂික 3 හුන්ස් නීතිය අනුව තියෙන්නේ P කාක්ෂික 3 තනි ඉලෙක්ට්‍රෝනය බැගින් ඉලෙක්ට්‍රෝන 3ක්. තනි ඉලෙක්ට්‍රෝනය බැගින් ඉලෙක්ට්‍රෝන 3ක් තමයි තියෙන්නේ. එතන මෙයාගේ මුහුම් කරන ක්‍රියාවලියේදී මේ ඉලෙක්ට්‍රෝන යුගලක් සහිත S කාක්ෂිකයයි තනි ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙන P කාක්ෂික 3යි එකතු වෙලා මේ S හා P කාක්ෂික අතරමැදි ශක්තියක තියෙන අසමමිතික ඩම්බෙල්ලාකාර sp3 මුහුම් කාක්ෂික 4ක් හැදෙනවා. මේවයි එකක ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා අනිත් ඒවයි තනි ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙනවා. මොකද මේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි 3යි 5ක්. ඒතර මේවයි ඒ විදිහට නිරූපණය කරන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 5ක්. ඒතර මේ හැදුනේ sp3 මුහුම් කාක්ෂික 4. දැන් මෙයාගේ NH3 අපි නිරූපණය කරනකොට අපි නයිට්‍රජන්ට එකසර යුගලයි NH බන්ධන 3යි. ඔය විදිහට නිරූපණය කරනවා. එතකොට
අපිට දැන් නිරූපණය කරන්න පුළුවන් මේ මුහුම් කාක්ෂික වලින් මෙන්න මේ තුන් දෙනාගෙන් තමයි මේ බන්ධන තුන හැදෙන්නේ. මෙයා තමයි මේ එක සැර යුගලක් විදිහට තියෙන්නේ. ඒක නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ එක මුහුම් කාක්ෂිකයක් හයිඩ්‍රජන් වල S කාක්ෂිකයක රේඛීය අතිච්ඡාදනයෙන් හැදෙනවා බන්ධනයක්. මේක බන්ධනයක්. ඒ වගේ මුහුම් කාක්ෂික තුනෙන් අපිට පෙන්වන්න පුළුවන් බන්ධන තුනක් හැදෙනවා. NH බන්ධන තුනක්. තව මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගලක් සහිත මේ මුහුම් කාක්ෂිකය ඉලෙක්ට්‍රෝන දෙකක් විදිහට මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. ඒක තමයි මේ එකසර යුගලක් විදිහට දක්වලා තියෙන්නේ. එහෙනම් මේ ඇමෝනියා වල තියෙන්නේ sp3 මුහුම් කරණය. අපි බලමු මේක තවත් අපිට තුන්වෙනි ආවර්තයේ තියෙන කෙනෙක් විදිහට සල්ෆර් වල ફોස්ෆරස් වල මුහුම් කරණය කොහොමද කියලා. සල්ෆර් උනත් ફોස්ෆරස් උනත් තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් හින්දා SD කාක්ෂික තියෙන හින්දා එයාට පුළුවන් අර යුග්ම ඉලෙක්ට්‍රෝන ව්‍යුග්ම කරගන්න. දැන් අපි ફોස්ෆරස් කියන එක සැලකුවොත් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 15යි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන්නේ 1s2 2s2 2p6 3s2 3p3 කියලා. ඔය විදිහට තියෙනවා. අපි බලමු ફોස්ෆරස් එක PCl5 කියන එක හැදෙනවනේ. මෙහෙම Cl5ක් එක්ක මෙයා සම්බන්ධ වෙලා PCl5 කියන එක හැදෙනවා. එතකොට මේකේ අනිත් එක්කෙනා ක්ලෝරින්. එතකොට එයාගේ පරමාණු ක්‍රමාංකය 17යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන්නේ 1s2 2s2 2p6 3s2 3p5 3p5. එතන මෙයාගේ මේ S වල ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. p කාක්ෂික තුනේ සමමිතික ඩම්බෙල්ලාකාර p කාක්ෂික තුනේ 1යි 2යි 3යි 4යි 5යි ඔය විදිහට ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒකට වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත p කාක්ෂිකයක් තියෙනවා. ඒක තමයි මේ බන්ධන හැදෙන්න සහභාගී වෙන්නේ. මෙතන ફોස්ෆරස්ගේ තියෙන විදිහ ගත්තොත් S වල ඉලෙක්ට්‍රෝන 2යි. මේකේ සමමිතික ඩම්බෙල්ලාකාර හැඩති p කාක්ෂික තුනේ තනි ඉලෙක්ට්‍රෝනය බැගින් ඉලෙක්ට්‍රෝන 3යි. දැන් මෙයාගේ මුහුම්කරණය වෙන්න යනකොට මෙයාට වාසියක් තියෙනවා. දැන් මේ දෙවනි ආවර්තය වගේ නෙමෙයි. මෙයාට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන වියුග්ම කරගන්න. දැන් මෙයාගේ හිස් D කාක්ෂික පහක් තියෙනවා. ඒවයි හැඩය ඇත්තට ගත්තොත් ද්විත්ව ඩම්බෙල්ලාකාර. නමුත් අපි කොටු වලින් නිරූපණය කරමු පහසුවට. එතකොට මෙයාට පුළුවන් මේ S වල තියෙන ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් මෙතෙන්ට යවලා S වල ඉලෙක්ට්‍රෝනය තිබුණු විදිහ වෙනස් කරගන්න. දැන් S වල තියෙන්නේ 1යි. කොහොම? P වල ඔය විදිහට සමමිතික ඩම්බෙල්ලාකාර හැඩේ P කාක්ෂික තුනේ ඉලෙක්ට්‍රෝන 3 තියෙනවා. මේ D වලට එකක් යවුවා. ඒතකොට D වල තියෙන කාක්ෂික පහේ ඔන්න ඔය විදිහට එකක් නිරූපණය කරන්න පුළුවන්. දැන් මේ මුහුම්කරණය අපේ සිලබස් එකට එච්චර අදාළ වෙන්නේ නැහැ. නමුත් අපි මෙතනින් තේරුම් ගන්න පුළුවන් තුන්වෙනි ආවර්තයේ අනිත් ફોස්ෆරස් සල්ෆර් වගේම තුන්වෙනි ආවර්තයේ වෙනත් මූලද්‍රව්‍ය ගැන තේරුම් ගන්න පුළුවන් කොහොමද බන්ධන අෂ්ටකයේ ඉක්මවල යන්නේ සංයුතා කවචි. බන්ධන වැඩි සංඛ්‍යාවක් පවත්ව ගන්න මෙන්න මේ හේතුව හින්දා. එතකොට මෙතෙන්දි වෙන්නේ මේ ඔක්කොම එකතු වෙනවා. මේ ඔක්කොම එකතු වෙලා හැදෙනවා මුහුම් කාක්ෂික පහ තනි ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙන. එතකොට බලන්න මෙතන S P3D. එතකොට මේ මුහුම්කරණය හඳුන්වන්නේ S P3D මුහුම්කරණය කියලා. sp3d මුහුම්කරණය කියලා. එතකොට එතනත් මුහුම් කාක්ෂික පහක් හැදෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. තනි ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙන මුහුම් කාක්ෂික පහක් හැදෙනවා. එතකොට
ඒ මුහුම් කාක්ෂිකයකට පුළුවන් මෙන්න මේ එක බන්ධනයක් මම නිරූපණය කරලා පෙන්නන්නම්. ඔය PCl බන්ධනය කියන්නේ මෙයාගේ මෙන්න මේ එක මුහුම් කාක්ෂිකයක් මෙන්න Cl ගේ තනි ඉලෙක්ට්‍රෝනය තියෙන P කාක්ෂිකයක ඔන්න රේඛීය අතිච්ඡාදනයෙන් සෑදෙන බන්ධනය. එතකොට මෙන්න මේ වගේ තමයි අපිට මේකේ අනිත් බන්ධන ඔක්කොම පෙන්වන්න වෙන්නේ. බන්ධන පහම මේ හතරෙන් තවත් මේ වගේ Cl හතරක් එක්ක අනිකුත් PCl බන්ධනය හැදෙනවා. එතකොට මෙතෙන්දි තියෙන්නේ sp3d මුහුම් කරන. දැන් ඔයාලට ලේසි තේරුම් ගන්න සල්ෆර් වගේ වුණොත් අපි ඒකත් බලමු. සල්ෆර් වල අපි දන්නවා SF6 කියන සංයෝගය හැදෙනවා. SF6 සල්ෆර් හදනවා SF6 අෂ්ටතලීය එකක් මේ විදිහට. එතෙන්දී අපි බැලුවොත් සල්ෆර් වල පරමාණු ක්‍රමාංකය 16යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p4. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන විදිහ ගත්තොත් මෙන්න මෙහෙම s වල 2යි p වල 1යි 2යි 3යි 4යි ඔය විදිහට තියෙනවා. අපි ෆ්ලෝරින් ගේ බැලුවොත් එයාගේ පරමාණු ක්‍රමාංකය 9යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p5. ඒතර මේකේ මෙයාගේ S වල තියෙනවා මේ විදිහට ඉලෙක්ට්‍රෝන දෙකක්. P කාක්ෂික 3 1යි 2යි 3යි 4යි 5යි. අන්න තනි ඉලෙක්ට්‍රෝනයේ සහිත P කාක්ෂිකයක් තියෙනවා. එහෙනම් ඒව තමයි මේ බන්ධන වලට සහභාගී කරන්නේ. මෙතනත් තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් හින්දා මෙයාගේ ද්විත්ව ඩම්බෙල්ලාකාර හිස් D කාක්ෂික පහක් තියෙනවා. ඒතර මෙයාට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන S වල තියෙන ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් මෙතෙන්ට යවලා යුග්ම ඉලෙක්ට්‍රෝන වියුග්ම කරගන්න පුළුවන්. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් මෙතෙන්ට යවලා ඒකත් වියුග්ම කරගන්න පුළුවන්. එතකොට මෙයා සකස් වෙනවා ඊට පස්සේ S වල තියෙනෙත් එකයි P කාක්ෂික 3 තියෙනෙත් එක බැගින් D කාක්ෂික වලත් හිස්ව තිබුණු එකේ දැන් මොකද වෙලා තියෙන්නේ? තනි ඉලෙක්ට්‍රෝනයේ බැගින් තියෙන D කාක්ෂික දෙකක් විදිහට නිරූපණය කරන්න පුළුවන්. දැන් මෙයාගේ මුහුම් ක්‍රමය වෙනකොට මේ S1යි P3යි D2යි. එහෙනම් මෙයාගේ මුහුම් කරණය sp3d2. අන්න ඔය විදිහට මේ ඔක්කොම එකතු වෙලා තනි ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙන මුහුම් කාක්ෂික හැදෙනවා. මෙතන තියෙන 1යි 3යි 4යි 2යි 6යි. එහෙනම් මුහුම් කාක්ෂික 6ක් හැදෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. අසමමිතික ඩම්බෙල්ලාකාර සමාන ශක්තිය තියෙන තනි ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙන මුහුම් කාක්ෂික 6ක්. මුහුම් කාක්ෂික 6ක්. දැන් අපිට මෙන්න මේක බන්ධනයක් නිරූපණය කරන්න ගියොත් මෙයාගේ මෙන්න මේ මුහුම් කාක්ෂිකයයි මෙන්න මේ වගේ F වල තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙන P කාක්ෂිකය අතිච්ඡාදනයෙන් තමයි ඔය එක බන්ධනයක් හැදෙන්නේ. අන්න ඒ වගේ බන්ධන 6ම අපිට නිරූපණය කරන්න පුළුවන් මේ පහ තව ෆ්ලෝරින් පහක් එක්ක. දැන් එනම් අපිට පැහැදිලි මුහුම් කරණය අකාබනික අණු වලත් සිද්ධ වෙන්නේ කොහොමද කියලා.